හැම දෙයක් වගේම උදායිරත් මේ උදාවන නත්තල වෙනුවෙන් ලොකු සූදානමකින් ඉන්නේ. ඉතින් අදින් පටන් ගන්න මේ නත්තල් සතිය ඔබ වෙනුවෙන්ම විශේෂාංගත් එක්ක යන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා. ඉතින් ඒ හැම දෙයක් වගේම උදායිරේ සහෘදයත් නත්තල් සිරිය ඔබට ලං කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් අද දෙසැම්බර් මාසේ 20 නත්තල් සතිය අදින් ආරම්භ වෙනවා. ඉතින් උත්සව සමයක් එන්නේ. නත්තල කියලා කියන්නේ අර අසිරිමත් බව ජීවිතයට එකතු කරගන්න පුළුවන් කාලයක් සහ අසිරිය දැනෙන කාලයක්. ඉතින් උත්සව සමයක්නේ. ඉතින් මේ නත්තලේ සිරිය අසිරි විඳ ගනිමින් සොඳුරු කතා බහකට තමයි අපි මේ උදායිරේ සහෘදයා මේ ඉඩකඩ වෙන් කරගන්නේ. අපි කතා කරමු මේ උදායිරේ සහෘදයා. මියුරු ගීතාවලියක් එක්ක සොඳුරු කතා බහක් සමගින් උදායිරේ සහෘදයා මේ විනාඩි කිහිපය ගත කරන්න අපි හිතුවා. ඉතින් ඒ වෙනුවෙන් මේ නත්තලටත් සම්බන්ධ නත්තල් සමරන ඒ වගේම නත්තල හා සබැඳි ගීතාවලියක් අද ඉදන් ඔබට අහන්නට අවස්ථාව තියෙනවා උදායිර සමග එකතු වෙලා හිටියොත්. ඉතින් ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා අද දක්ෂ ගායන ශිල්පියෙක් වන ලකී දේවා මහතාට. අයිබෝන් සුබුදෑසන. මං හිතන්නේ ඔබ මේ උදායිරට ආධුනිකයෙක් නෙවෙයි. ඔබ නිරන්තරයෙන්ම විශේෂයෙන්ම මේ නත්තල් සමය තුළ ඔබ නිරන්තරයෙන්ම පහුගිය අවුරුදු වලත් සම්බන්ධ වෙලා තියෙනවා විවිධ වැඩසටහන් වලට. ඉතින් නත්තල වෙනුවෙන් තව හරි පුංචි කාලයක් තියෙන්නේ. කොහොමද නත්තල දැනෙන්නේ මේ අවුරුද්දේ? නත්තල ගැන හැමදාම අපි මං හිතන්නේ අවුරුදු ගානක් තිස්සේ එකම දේ තමයි අපි කතා කරන්නේ. සාමය ගැන කියලා කිව්වට නැත්තෙත් ඒකම තමයි. ඒක තමයි තියෙන අඩුව. හැබැයි සිද්ධ වෙන්න ඕන දේත් ඒකම තමයි. වසර ගානක් අපි ප්‍රශ්න අහනවා, අපි උත්තර දෙනවා, නොයෙකුත් අදහස් කියනවා. නමුත් තාමත් අපිට අර මිනිස්සුන්ගේ හිත්වල තියෙන පොහොසත්කම ඇති වෙලා නැහැයි කියලායි මට හිතෙන්නේ. සිතුවිලිකම මොකද අපි කොච්චර උගත් කියලා කිව්වත්, අපි කොච්චර ධනයෙන් ඉහළ වුණත්, ධනයෙන් පොහොසත් වුණත්, අධ්‍යාපනයෙන් පොහොසත් වුණත් අර මනුෂ්‍යත්වය තුළ අපි පොහොසත් මනසක් නැත්තම් මං හිතන්නේ අපි හරි තැනකට අපි ඇවිත් නැහැ කියලා. මම රටක් වශයෙන් ගත්තත් අපිට දකින්න තියෙන අපි මානසික අපි දිලිඳුකමක ඉන්න බවක්. ඉතින් මේ නත්තලේදී මගේ ප්‍රාර්ථනාව අපි හැම කෙනෙක්ම මනසින් පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි නත්තලේදී උමනා කරන සාමය. එතකොට ඒවි. හොඳයි. අපි අර ඔබ කිව්වා වගේ හැමදාමත් කතා කරනවා මේ සාමය, නත්තලේ පණිවිඩය ගැන. සාමය සතුට රැඳුණු සුබ නත්තලක් කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ නත්තල වෙනුවෙන්. හැබැයි අර ඔබ කිව්වා වගේම අපිට හොයාගන්නත් අමාරුම දේ සාමය තමයි. ඇත්තටම මේ සාමය කියන දේ මිනිස්සු අතරට ගිහිල්ලා නැද්ද? එහෙම නැත්නම් මේ නත්තලේ සැබෑ අරුත මිනිස්සු අතරට ගිහින් නැද්ද? එහෙම නැත්නම් නත්තලේ සැබෑ අරුත මිනිස්සු හරියට ජීවිතේට එකතු කරගෙන නැද්ද? ඇයි අපිට හැමදාම මේ දේ කියන්නට වෙලා සිද්ධ වෙලා තියෙන්නේ? මම හිතන්නේ නත්තලේ අරුත හැමෝම දන්නවා. කාටත් තේරෙනවා. නමුත් අර මිනිස්සුන්ගේ තියෙන කුරුඩුකම නිසා ඒක හරියට පළදරා ගන්න විදිහක් නැති සමාජයකට අපි පත් වෙලා තියෙනවා. ඒක එක පුද්ගලයෙකුට වැරදි කියලා කියන්න බෑ. සමාජයක් වශයෙන් අපි හැම කෙනෙක්ම වග කියන්න ඕන. උදාහරණයක ගෙදර අම්මයි තාත්තයි තමයි අපි පාලනය කරන්නේ. ඒ දෙන්න රණ්ඩු කරනවා නම්, ඒ දෙන්න වංචා සහගතව ජීවත් වෙනවා නම්, ඒ දෙන්න දුරාචාරය යනවා නම්, ඒගොල්ලන්ගේ අතින් අසාධාරණ සිද්ධ වෙනවා නම්, ඒගොල්ලන් කොහොමද අනිත් අයව හදන්නේ? එතකොට හැමතිස්සෙම දැන් ඔය ඒ කිව් අය නත්තලට හැපි ක්‍රිස්මස් කියලා සුබ පතා ගත්තා කියලා ඒ සාමය උදා වෙන්නේ නැහැ. අද අපි වෙලා තියෙන්නේ ලෝකෙට පේන්න, අපි මිනිස්සුන්ට පේන්න අපි සුබ පතා ගත්තා වුණාට අතුලාන්තයේ ඇත්තටම මේ හරි අර සැබෑ ආදරය මිනිසුන් තුලින් ගලාගෙන යන්නේ නැහැ. ඉතින් එතකොට සිද්ධ වෙන්නේ අර මතු පිටින් ලස්සනයි කියලා පේනවා. නමුත් ඇතුලාන්තයේ ඒ දේ සිද්ධ වෙලා නැහැ. නමුත් ඒකයි කියලා අතහැරලා දාන්න බෑ. අපි කොහොම හරි අපේ මනස පොහොසත් කරගෙන අපි උසස්
විදිහට හිතන්න පුරුදු වෙලා මේ සමාජය තුළ අපි සාමය පතුරවන මිනිස්සුන්ට වැඩදායක මේ රටට ආදරය කරන පුද්ගලයන් බිහිවිය යුතුයි. මේ නත්තලේදී ඒක අලුත් කරගන්න හොඳ අවස්ථාවක්. නත්තල කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ මූලික බලාපොරොත්තුව වුණේ මිනිසුන් තුළ කමාව දීම සහ කමාව ඈදීම. ඉතින් කමාව දෙන්න නම් මිනිස්සු කමාව ඉල්ලන්න ඕන. කමාව ඉල්ලන්න නම් මිනිස්සු වැරදි පිළිගන්න ඕන. මේක වෙලා තියෙන්නේ කරන මිනිස්සු වැරදි පිළිගන්න කැමති නැහැ කවුරුත්. වැරදි පිළිගන්න නැතුව සමාව බලාපොරොත්තු වෙනවා. එතකොට මිනිස්සු හැදෙන්නේ නැහැ. තමන්ට තමන් අවංක වෙන්න ඕනේ. වෙන්න ඕනේ. ඒකට ගොඩක්කට පුරුදු කරනවා අපිව මොන හරි වරදක් කරා ළමෙක් ගැහුවම ඔන්න එයාට සමාව දෙන්න පාවුනේ කියලා කියන ඉතින් අර ළමයා හැදෙන්නේ නැහැ ඒකෙන්. එයා තව කෙනෙක්ට ගහනවා. එයාත් සමාව දෙනවා. ඒකට අර මිනිස්සු හැදෙන්නේ කොහෙන්ද? සමාව ඉල්ලන්න පුරුදු කරන්න ඕනේ. වරදක් වුණොත් මගේ ඇති වරදක් වුණා. දැන් අපි කියනවා සෝරි කියන වචනය, සමාව වෙන්න කියන වචනය අපිට තියෙන වචන වලින් උසස්ම වචනයක් කියලා. අද සමාව ඉල්ලන්න කීයෙන් කී දෙනාද යම් කිසි වරදක් වුණාම? සමාව ඉල්ලන්න කැමති නැහැ. ඒ කියන්නේ සමාව ඉල්ලන්න බෑ වරද පිළිගන්නේ නැතුව. ඉතින් මේ නත්තලේදී සිද්ධ වෙන්න ඕනේ ඒ සාමය ගොඩනගන්න නම් අපි ඉස්සෙල්ලා අපිව තේරුම් අරගෙන මගේ ඇති මොකද්ද මොන වරද මං ඒක හදා ගන්න ඕනේ කියන තැනට එනවනම් නත්තල ඉතාමත්ම මේ දෙසැම්බර් 25ට විතරක් සීමා වෙන එකක් නෑ. ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනකම්ම නත්තල තියෙන්නේ. නත්තල වගේම ඔය එන හැම ෆෙස්ටිවල් එකකින්ම කියන්නේ ඔය ටිකනේ. ඒක නිකන් අර පුරුද්දට ගිහිල්ලා. නිකන් අපි එක දර්ශන බලනවා, එක විවිධ ප්‍රසංග තියෙනවා. ඒ ප්‍රසංගවල බලාපොරොත්තුවත් මේ සාමය ගොඩනැගීම නෙමෙයි. ඒක අතර මුදල් පස්සේ ගිහිල්ලා කරන ජහවාරමක් වගේ. ව්‍යාපාරයක් වගේ. ඉතින් එතකොට නත්තලත් මං හිතන්නේ ව්‍යාපාරයට වක්‍රවහු වෙලා තියෙන්නේ. ඉතින් සෑහෙන කොටසක් උත්සාහ කරනවා ඒකේ සැබෑ අරුත කියලා දීලා මිනිස්සුන්ට ඒ සාමය ගොඩනගන්න. එහෙම වුණොත් ඇත්තටම මගේ මේ රට කොච්චර ලස්සන රටක් වෙයිද කියලා එක මොහොතකට මිනිස්සු හිතුවොත් අඩු ගන්න එක දැන්වීමක් ගියොත් ඔක්කොම මේ වෙලාවේදී තමන්ගේ වැරදි පිළි අරගෙන මේ රට ලස්සන කරන්න අපි එක හුස්මක් ගන්න කියලා කිව්වොත් එහෙම වෙලාවක් දීලා ඔක්කොම මීඩියා වලින් සමහර විටක ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. මං හිතන්නේ මේ නත්තලේ සැබෑ අරුත මිනිස්සු අතරට ගෙනියන්න, මිනිස්සුගේ ජීවිත ඇතුලේ ජීවත් කරවන්න කලාවටත් පුළුවන්. අනිවාර්යයෙන්. වෙලාවට මේ නත්තල් සමයේ ඇහෙන ගීතවල අඩංගු වෙන්නේ, පාදක වෙන්නේ මේ නත්තලේ සැබෑ පණිවිඩය මිනිස්සුන්ට අරගෙන යන. ඉතින් අද මම ඔබට ආරම්භයේදීම කිව්වා මේ මියුරු ගීතාවලියක් එක්ක අද නත්තල ගැන කතා කරන්න අපිට පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි ගීතයක් අහමු. ඇත්තට මේ ගීතය මම නිර්මාණය කරේ මගේ මිතුරෙක් වෙනුවෙන් ශානක ලසන්ත කියලා. අපි කතා කර මාතෘකාව තමයි මේ ගීතයේ තියෙන්නේ. මොකද නත්තලේදී ජේසුතුමා කියනවා මිනිස්සුන්ට තමන්ගේ වැරදි පිළි අරගෙන හිත ඉරාගෙන මංගාවට එන්න කියලා. මං ඔගලම සුව කරන්න. හිතේ තියෙන වැරදි ඔක්කොම නැති කරගෙන එන්න කියලා. මංගාවට මට රත්තරන් එක පූජා කරන්න එපා. මට ගේන්න ඔගලන්ගේ බිඳිච්ච හදවත කියලා. ඉතින් මේ ගීතේ ලියලා තිබ්බ මට දෙන්න රත්තරන් මුතුමැණික් නැහැ. මගේ හිතේ තියෙන දුකෙන් ගත්ත කඳුළු බිඳුවක් මං ඔබ වහන්සේට ගේන්නම් කියලා. මොකද ඒකෙන් මං අදහස් කරේ අර අපි කලින් කිව්වා වගේ අපි වැරදි හදාගෙන හොඳ කෙනෙක් වෙලා මම එතනට එන්න ඕනේ කියන අදහස ඇතුව කිව්වා. අපි අහලා බලමු ඉතින්. බෙත්ලෙහෙමට යන පාර කියනවාද තරුවේ බිඳුවක් නතර වෙලා දෙව්පුතු දැක ගන්න බිඳුනු මගේ සිත පුද දෙන්න දෙව්පුතු දැක ගන්න බිඳුනු මගේ සිත පුද දෙන්න ජේසුස් සොයා
පූර්ව දෙසින් රජවරු ආවේ රනින් පුදා රජුන්ගේ රජු ළඟ දන වැටුනේ රන් තරුවේ ඔබයි එදා හරි මග කීවේ බෙත්ලෙහෙමට යන පාර කියනවද තරුවේ බිඳුවක් නතර වෙලා දෙව්පුතු දැක ගන්න බිඳුනු මගේ සිත පුද දෙන්න දෙව්පුතු දැක ගන්න බිඳුනු මගේ සිත පුද දෙන්න රන්මිනි නෑ ඔබට පුදන්නට කිතු සමිඳේ පසු තැවිලා බිඳුනු හදේ දුක පිරී ඇතේ දැසේ කඳුලක් ඇත පුද දෙන්නදමා බෙත්ලෙහෙමට යන පාර කියනවද තරුවේ බිඳුවක් නතර වෙලා දෙව්පුතු දැක ගන්න බිඳුනු හදේ දුක කියන්නට දෙව්පුතු දැක ගන්න බිඳුනු මගේ හද පුද දෙන්න අපි සඳහන් කරානේ මේ රකිදේව මහත්මයා මේ නත්තලත් එක්ක කලාව තදින් බැඳිලා තියෙනවා සහ මේ ගීත කලාව නත්තලේ සැබෑ අරුත මිනිස්සු අතරට ගෙනියන්න හරි පහසු කලා මාධ්‍යයක් තමයි සංගීතය ගීතය කියලා කියන්නේ. මම කැමති ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න මේ දැන් අපි දන්නවා මේ බෞද්ධ ආගමත් එක්ක බෞද්ධ සාහිත්‍යයක් තියෙනවා ඒ වගේම නත්තලත් එක්කත් තියෙන සාහිත්‍යයක්. අපි චුට්ටක් ඒ ගැනත් කතා කරමු. ඇත්තටම මුලින්ම ඔය ඒ කාලෙදී කිතුණු ගීත නිර්මාණය වුණේ හුඟක්ම නත්තලේ අසිරිය ගැන. මොකද මම හිතනවා කිතුණු සාහිත්‍යය තුළ පහුකාලීනව හුඟක් කිතුණු ධර්මය ගැඹුරට මේ සම්බන්ධ වෙච්ච ගීත බොහෝමයක් නිර්මාණය වුණා. හැබැයි ඔය කිව්වා වගේ ඔය ගීත මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න ගොඩක් බලපාන්න පුළුවන්. දැන් මම මේ අද ගායනා කර මේ ගීතයක් මං ඇත්තටම මුලින්ම රචනා කරේ නාට්‍යයක් සඳහා. ඒ නාට්‍යයේ තේමා ගීතය වෙනුවට. ඉතින් අර අපි ඒකෙනුත් කිව්වේ ඒ වැරදි හදාගෙන ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න. ඒක තමයි උන්වහන්සේ නත්තලේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔය වැනි අලුත් ගීත සාහිත්‍යයට එකතු වෙච්ච ගීත බොහෝමයක් පසුගිය කාලේ නිර්මාණය වුණා. ඒවා හරි කිතුණු සාහිත්‍යයේ ගැඹුරු තැන් ස්පර්ශ කරපු ගීත. ඒ කාලේ තිබිච්ච ගීත සාමාන්‍යයෙන් ඒ නත්තලේ පුවත කියන ගීත සාමාන්‍ය ජේසු ඉපදුනා නත්තල් කාලයේදී වගේ පසු කාලයේදී ඒ ගීතවලින් බොහෝ දෙනෙක්ගේ හිත් හදන්නට ඒ සාමාන්‍ය මන් දන්නවා අපි සාමාන්‍ය දේවස්ථානවලට කියන දෙව් මැදුරු වලට ගියාම ඒ කතාවත් එක්ක ඒ දැහැනත් එක්ක මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න පුළුවන් බලයක් ඒ ගීතවලට තියෙනවා. එතනදී වෙනස් වෙච්ච මිනිසුන් රාශියක් ඉන්නවා. සමහර මිනිස්සු අඬනවා ඒ ගීතත් එක්ක අඬනවා. ඒ ගීතයේ අදහසත් එක්ක ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ එක්ක බද්ධ වෙනවා ඒ වෙලාවට. ඉතින් එහෙම ජීවිත ගලවන්නට පුළුවන් ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා. ඒක මම හිතන්නේ බෞද්ධ සාහිත්‍යය වගේම කිතුණු සාහිත්‍යයේත් ඒ වගේ මිනිස්සුන්ගේ වෙනස් කළ හැකි ගීත බොහොමයක් තියෙනවා. නමුත් මේ නත්තලේදී අභාග්‍යයකට අපිට ඇහෙන්නේ අර සාමාන්‍යයෙන් අසිරිය ගැන විතරක් කියන නිකන් විනෝදාත්මක ගීත විතරයි. නමුත් නත්තලේ සැබෑ අරුත ගැබ්වෙච්ච ගීත ඇහෙන්න ටිකක් අඩුයි. ඒක මිනිස්සුන්ට තව තව මාධ්‍ය තුලින් හෝ මොනකුත් අවස්ථාවන් වලින් ඒ අවස්ථාව දුන්න නම් මිනිස්සුන්ගේ හිත්වලට ඒක බලපාන ඉඩ තියෙනවා. ඔබ මේ දැන් සංගීතමය පසුබිමක් එක්ක පවුල් පසුබිමක් එක්ක මේ ක්ෂේත්‍රයට එන කෙනෙක්. දැන් අපි හුඟක් වෙලාවට මේ නත්තල් කතා බහත් එක්කම යන නිසා මම මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඕනි කියලා හිතුණා. දැන් කාලයත් එක්ක අපි හැම දෙයක්ම වෙනස් වෙනවනේ. ඉතින් නත්තල් සැමරීමත් ඒ වගේ
අලුත් විදිහට සිද්ධ වෙනවා අද වෙනකොට. පුංචි කාලේ කොහොමද නත්තල් සැමරුවේ? ඒ අත්දැකීම් කොහොමද ඔබට තියෙන්නේ? පුංචි කාලේ ඉඳන් මං හිතන්නේ අපිට තිබිච්ච අර මේ නිවසේ පරිසරය නිසා අර සැබෑ නත්තලේ මේ අර අරුත අපිට මේ බෙදාගන්න පුළුවන්කමක් තිබුණා. මට මතකයි එක සිද්ධියක්. එක කාලයක අපේ දැන් සාමාන්‍ය නෑදෑයන් අතරේ පොඩි ආරවුල් තියෙනවානේ. මතකයි එක කාලයක අපේ නෑ කෙනෙක් එක්ක අපේ පොඩි ආරවුලක් තිබුණා. හිත් නොහොඳ කමක් තිබුණා. මට මතකයි අපේ දමව්පිය කියන නත්තලේදී අපි බුලත් අරගෙන හිටියා. ඉස්සර අපි බුලත් අරන් යන්නේ. අරුද්දට බුලත් අරන් යනවා වගේ නත්තලට අපි බුලත් අතක් අරන් යනවා. දැන් ඒ සිරිත් ටික ගිහිල්ලා මට මතකයි අපි එකකින් අදහස් කරනවා අපි ඔලංක තරහ නැහැ. අපි බුලත් අරගෙන හිට ගියාම එතන දෙක අවුරුත් කියන්නේ ඔගුලන් මෙහෙම වුණා කියලා කෝන්තරමකුත් නැහැ. දීලා හිතාමත්ම සමගියෙන් ඒ නත්තල කියන්නේ අන්න ඒ වගේ අපිට අපේ බාල මනසට අපි නිවසෙනුත් ඒක ලබා දුන්න. ඒ කියන්නේ මේ අපි නත්තලේදී අපේ අතින් විය යුතු යුතුකම් ඒ සමාදානය කියන එක ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක අපටත් වැටිලා තිබුණ. ඉතින් අපි නත්තල් ගස් හදනවා, ගවලෙන හදනවා, නෑදෑයන්ගේ ගෙවල් වලට යනවා. දැන් වගේ නෙමෙයි ඉස්සරන් දැන් අපි ඔක්කොම SMS නේ. SMS එකෙන් තමයි හැපි ක්‍රිස්මස් කියලා ඉස්සර එහෙම නෙමෙයි වේල්ස් වලින් කාඩ්ස් ගෙනල්ලා යාළුවන්ට නෑදෑයන්ට කාඩ්ස් ලෑස්ති කළා. ඒක එදාට ලැබෙන්න ඕන හින්දා කලින් දවසේම ගිහලා පෝස්ට් කරනවා. හරි පොඩි තෘප්තියක් තිබ්බා. නත්තල් ගහට ඉස්සර මේ දැන් ගිහලා කඩෙන් මේ වගේ අපිට ගේන්න බෑ. අපිම මාසයක් දෙකක් තිස්සේම අපිම මේක දේවල් එකතු කරලා අපිම මේ හෑන්ඩ් වර්ක් කරගෙන අපිම තරු හදාගෙන අපිම එක එල්ලන එක බෝල හදාගෙන පොඩි අර මානසික පිළි තෘප්තියක් තිබ්බ. හැබැයි මං හිතනවා දැන් ළමයින්ට ඒක නැහැ කියලා. මොකද ගිය ගමන් කඩෙන් ඔක්කොම ඩෙකොරේෂන්ස් ගත්තා. ඒක ඇවිල්ලා එල්ලුවා. නෑදෑයන්ටත් එහෙම නිකන් ෆෝන් එකෙන් ගත්තා. හැපි ක්‍රිස්මස් කිව්වා, සේම් ටු යූ කිව්වා. එතනින් ඔක්කොම වැඩේ ඉවරයි. මුණ ගැහෙන්නෙත් නැහැ. දැන් මේ කාලේදී කොහොමත් මුණ ගැහෙන්න ඕනේ නැති නිසා තරහ වෙච්ච අයට එහෙම ඉන්න පුළුවන්. දැන් මෙහෙමනේ කෙනෙක් මමවත් එක්ක අමනාපයක් තියෙනවා නම් ඔයා ළඟට ගිහිල්ලා සමා වෙන්න කියලා බුලත් පත දෙන එකේ SMS එකකින් I'm sorry කියලා යවන එකේ වෙනසක් තියෙනවා. ඕන එකක් SMS එකකින් දාන්න පුළුවන් බෙන් ඕන තරම් සමාව ඉල්ලන්න පුළුවන් SMS එකකින්. sorry කියලා 100 ගණනක් අය යවන්න පුළුවන්. ඒකට දැනෙන්නේ නැහැ ඒක. නමුත් අර මුණ ගැහිලා කෙනෙක් එයාගේ ඇස් දෙක දිහා බලාගෙන එයාගේ මූණ දිහා බලාගෙන අපි එයාට සුබ පතනකොට ඒක යම්කිසි වෙනසක් තියෙනවා. ඒ වෙනස දැන් ටිකක් අඩු වෙලා කියලා මට හිතෙනවා. හැබැයි අපිට අඩු වෙලා කියලා අපි ඒක එහෙම පුරුද්දට තියාගන්න ඕනේ. අපිට පුළුවන් හැම අවස්ථාවෙම මේක අපි ආයෙත් අර අත්දැකීමට එන්න උත්සාහ කරන්න ඕනේ. මම හිතන්නේ නත්තල කියලා කියන්නේ මේ ආගමික වශයෙන් කිතුණු බැතිමතුන්ට වැදගත් උත්සවයක් වගේම සාමාන්‍ය ජීවිතයට ලබා ගන්න පුළුවන් හොඳ පණිවිඩ මේ නත්තල ඇතුලේ තියෙනවා. අපි කතා බහ කරමින් ඉන්නේ ඒ ගැන. අපි කලිනු සඳහන් කරා මේ සාමය සතුට රැඳුණු සුබ නත්තලක් තමයි අපේ ප්‍රාර්ථනාව. හැබැයි ඒක තමයි අපිට හොයාගන්නත් අමාරු කියන කාරණාව. ඇත්තටම මෙතනින් එහාට මේ නත්තලේ සැබෑ පණිවිඩය ජීවිතයට එකතු කරගන්න අපේ රටේ මිනිස්සු ජනතාව නත්තල සමරන්න ඕනි කොහොමද? අපි නත්තල එක විදිහට විවිධ අය සමරනවා. නත්තල එක විදිහට ජීවිතයට එකතු කරගන්නවා. නත්තල සැබෑ විදිහට සමරන්න ඕනි කොහොමද? ඇත්තට මේ නත්තල සැබෑ විදිහට සමරීමේ වගකීම මේ රටේ ඉන්න පොදු හැම ආගමික නායකයෙක්ටම ඒ වගකීමක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මොන ආගමේද? ක්‍රිස්තුස් වහන්සේට ආගමක් නැහැනේ. ක්‍රිස්තුස් වහන්සේ එක පුද්ගලයෙක් පමණයි. උන්වහන්සේ කියන්නේ මම මිතුරෙක්. මං ඇවිල්ලා ඔයගලන්ට යම් කිසි දේශනා මං ආදරය පෙන්නුවා. මං ඔයගලන්ට මාර්ගයක් පෙන්නුවා. ඉතින් ඒක ආදරය. ඔයගලොත් මං ඔයගලන්ට ආදරය කළා වගේ ආදරය කරන්න. ඉතින් ඕක තමයි දැන් අපි බුදුදහමට ගියොත් බුදුදහමෙත් කියන්නේ මෛත්‍රී කරන්න කියලා. නමුත් අපි පොදු වශයෙන් අපි රටක් විදිහට ගත්තොත් එimhe අපේ ආගමික නායකයන් තුල මේ සදහැවත්කම මේ සාමය රකින්නට ඔවුන් කොච්චර වෙහෙසෙනවද? ඔවුන් වෙහෙසෙන්නේ නැහැ. මේ රටේ වඩි හැරියක් අපි ભેද දකින්නේ ආගමික නායකයන්ගේ. ඉතින් එතකොට ඔවුන් ભેද වෙමින් ඉන්නකොට ඔවුන් කොහොමද අනිත් අයට කියන්නේ මේ සාමය පතුරවන්න කියලා? ඉතින්
මුලින්ම ඒක හතුරන මිනිස්සු අතරදී හැම ආගමකම නායකයන්ට ඒ වගකීම තියෙනවා. මොකද ක්‍රිස්තුස් වහන්සේට ආගමක් නැහැ. ත්‍වන්සේ පොදුයි. නත්තල ක්‍රිස්තියානිකාරයන්ට පමණක් නෙවෙයි, කතෝලිකයන්ට පමණක් නෙවෙයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම හැම කෙනෙක්ටම පොදුයි. හැම කෙනෙක්ටම ආදරය කියන දේ, බෙදා ගැනීම කියන දේ, සමාව දීම කියන දේ පොදුයි. ඒක අපේ අභ්‍යන්තරයේ හදවතින් එන්න ඕන හැඟීමක්. ඒ ගැන හැමදාම අපි දන්නවා රූපවාහිනී වල පන දාගෙන මේ ගැන කතා කරනවා ඇවිල්ලා එක එක නායකයෝ එක එක දේශකයෝ මෙහෙම කරන්නේ. නමුත් මමත් බලනකොට හිතනවා මෙච්චර කියද්දි එක දේශනයක් මිනිස්සුන්ට අහන්න බැයිද? ඒ අහන්න බැරි තරමට මිනිස්සුන්ගේ හිත අද පුළුවන් තරම් අපිරිසිදු වෙලා. ඒ කියන්නේ අපිරිසිදු කෝප් එකට අපි කිරි දැම්මුතින් ඒ කිරිවල ගුණක් නැහැ. ඒ කිරිවල වටිනාකමක් නැහැ. අපි ඉස්සෙල්ලා අපේ හිත පිරිසිදු කරගන්න. එහෙම පිරිසිදු කර ගත්තොත් ඔය කියන දේශනා ඔක්කොම ඇතුළට යනවා. ඉතින් අර වෙලා තියෙන්නේ ඒ ආගමික නායකයන්ට වගකීමක් තියෙනවා සාමය කියන එක පෙන්වන්න. හැම ආගමිකම අයටම. ඒ හැම කෙනෙක්ගෙම මම හිතනවා ඒක හරියට ඉටු වෙන්නේ නැහැ කියලා. එහෙම ඉටු වුණා නම් මීට වඩා හොඳ දේශයක්, මීට වඩා හොඳ රටක්, හොඳ සමාජයක්, හොඳ අනාගතයක් අපිට දැක ගන්න පුළුවන්. ඔවුන්ට මේ වගකීම තියෙනවා. මං ඉල්ලා සිටිනවා. ආගම් ભેදකින් තොරව හැම ආගමික නායකයෙක්ම තමන්ගේ ආගමය තුල තියෙන, තමන්ගේ දහම තුල තියෙන ඒ දහමේ පොහොසත්කම ලෝකෙට පෙන්වන්න, සමාජයට පෙන්වන්න. ඒ තුල හැසිරෙන්න, ඒ විදිහට කතා කරන්න, ඒ විදිහට ගමන් කරන්න. එහෙම කරනවා නම් මේ රට අපිට හදාගන්න ලේසි. ඔවුනුත් අර කකුළු ඇදේට යනකොට ඉතුරු එවුන් ඇදේට යනවා වගේ ආගමික නායකයන් වගකීම් යුත්තන් මේ විදිහට හැසිරෙද්දී අනිත් ඒවා හදාගන්න බෑ. ඉතින් මේ නත්තල වගේම එන හැම ෆෙස්ටිවල් එකදීම ඔය කියන දේ ඒ නායකයන් ඉටු කරනවා. මං හිතන්නේ අපිට මේ නත්තල විතරක් නෙමෙයි හැම කාලෙදිම සාමය ගොඩනගන්න පුළුවන්. අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. පෞද්ගලිකව උත්සාහ කරන්න ඕනේ. බැහැයි කියලා දෙයක් නෑ. දැන් සාමාන්‍ය අපි දන්නවා දැන්වීම් වලදී එක දේවල් කිව්වා මිනිස්සු ඒ දේවල් කරන්නේ. වෙළඳ දැන්වීම් වලදී මෙහෙම කරන්න කිව්වම එක දේවල් කරනවානේ මිනිස්සු. ඉතින් එහෙනම් මෙච්චර මේ සාමය වතුරන්න සාමය දෙන්න නැගී හිටින්න හොඳ දේ කරන්න කියද්දී ඇයි ඒක කරන්න බැරි? ඒක කරන්න බැරි ඒක කියන මූලික අය ඒක කරන්නේ නැති නිසා. ඒගොල්ලන් ඒ දේ කරනවා නම් නැත්තම් අපි ඒගොල්ලන් එදන් ඉන්නේ පූජක ඇඳුමින් විතරක් සමහර පූජක ඇඳුමින් සැරසිලා වුණත් ඔවුන් අපට දෙන්නේ ආදර්ශමත් පරිසරයක්, ජීවිතයක්, මේ හැසිරීමක් නෙවෙයි. ඒක ලොකු වරදක්, ලොකු පවක් ඒක. ඒක බාල දරුවන් බලන් ඉන්නකොට මේ අපේ ආගමික නායකයන් මෙහෙමයි හැසිරෙන්නේ. ඔවුන් ගහ ගන්නකොට ඔවුන් සමහර මේ අපි දැන් සෝෂල් මීඩියා වලට ගියාම YouTube වල තියෙන සමහර ඒවා දැක්කම ලැජ්ජ හිතෙනවා. මේ ආගමික නායකයන්ද මේ කියන එක. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙන්න බෑ. එතකොට ඒකෙන් වෙන්නේ ඒ ආගමික නායකයන්ට අපි මම යම් කිසි වරදක් කරනවා නම් මම කුරුසයක් දාගෙන තැනකට ගිහිල්ලා මම කැත විදිහට හැසිරුණොත් ඒක දකින්න මිනිස්සයා මේ අගෞරවය ඇති වෙන්නේ මං අදහන මගේ දෙවියන්ට. ඉතින් මම දැනගන්න ඕනේ මම කිතුණුවෙක් නම්, මම ක්‍රිස්තුස් වහන්සේව අදහන කෙනෙක් නම්, මං අනිත් ආගම් වලට ගරු කරන කෙනෙක් නම් මම කොහොමද තැනකට ගිහිල්ලා හැසිරෙන්නේ කියලා. එතකොට තමයි මාන් තුලින් වෙන කෙනෙක් මිනිස්සු දකින්නේ මේ පුද්ගලයා යම්කිසි වෙනස් කෙනෙක් කියලා. අන්නේ වෙනස අපිට පෙන්වන්නට පුළුවන් නම් අපිට මේ සමාජය ගොඩනගන්න පුළුවන්. එතකොට මම රැකියාව කරන්නේ මනෝ සමාජීය වැඩසටහන්. මගේ මූලික ඉලක්කය, මූලික පරමාර්ථය කළු අය සුදු තැනට ගේන එක. බැහැයි කියලා හිතන්නේ නැහැ. පුළුවන්. නමුත් ඒකට මම දන්නවා මාධ්‍යයටත් ලොකු වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරොත්, ආගමික නායකයන් උත්සාහ කරොත් අපිට වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඒ තත්ත්වය උදා කරගන්න පුළුවන්. එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නත්තලේ සැබෑ අරුත ප්‍රායෝගිකව අපේ ජීවිත වලට එකතු කරගන්න පුළුවන් නම් මං හිතනවා අර හැමදාම නත්තල් කියලා කිව්වේ හැමදාම අපිට නත්තල වගේම සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ පණිවිඩය තමයි අපි මේ නත්තල් කාලය තුලදී ඔබට ලබා දෙන්නේ. නත්තල කියලා කියන්නේ ඇත්තටම ලකිදේව මහත්මයා කිව්වා වගේ දෙසැම්බර් 25ට විතරක් සීමා වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. නත්තලේ සැබෑ අරුත අපේ මුළු ජීවිත කාලය පුරාම අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අපි ගීතයක් අහමු තව.
දිනක සීතරෑයක මෙය සිදු වූයේ රන්තරුවක් අහසේ පායා බැබලුයේ බෙත්ලෙහෙමේ ගවලෙනකට මග පෙන්වූයේ ජේසු බිලිඳු අප වෙනුවෙන් ලොව බිහි වූයේ ජේසුනී ඔබේ දයාවෙනි ප්‍රේමෙනි වඳින් පියාණනි ජේසුනී ඔබේ දයාවෙනි ප්‍රේමෙනි වඳින් පියාණනි අහස උසට නැගුණු මාලිගාවන් අතරේ ඊඩක් නොවිනි එතුමාහට ඉන්නට සැතපී පිදුරු උණුසුමට යහනේ උන්නා නැනවී බිලිඳු සිනා සිඟිති දෙතොල් තුලින් මතුවුනි ජේසුනී ඔබේ දයාවෙනි ප්‍රේමෙනි වඳින් පියාණනි ගෝහල මමවී ඔබ හට සෙවන සදන්නම් ගවඩුවක් කර මගේ සිත ඔබ සත පන්නම් පව්බර වූ මගේ දිවිය ඔබට පුදන්නම් නවදිවි ලැබ ඔබ රජයක් මතුල සදන්නම් ජේසුනී ඔබේ දයාවෙනි ප්‍රේමෙනි වඳින් පියාණනි ජේසුනී ඔබේ දයාවෙනි ප්‍රේමෙනි වඳින් පියාණනි හොඳයි මියුරු නත්තල් ගීතාවලියත් එක්ක සොඳුරු කතා බහක් තමයි අද උදායිරේ සහෘදයා තුලින් අපි ඔබට සමීප කරන්නේ. අපි මේ කතා කරමින් හිටියා මේ නත්තලේ සැබෑ පණිවිඩය මිනිසුන්ගේ ජීවිත ඇතුලේ ප්‍රායෝගික කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ජීවිත කාලේ පුරාම මේ නත්තලේ සතුට සාමය අපිට තියාගන්න පුළුවන් කියන කාරණාව. ඔබ මේ මනෝ සමාජීය වැඩසටහන් කරන කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය ජීවිතය ගත කරන විවිධ පරම්පරාවන් විවිධ සමාජ පන්තීන් ආශ්‍රය කරන්න ඔබට හම්බ වෙනවා. කොහොමද මේ අත්දැකීම ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ ආකල්ප ඔවුන් ජීවත් වෙන රටාව මේ හැම දෙයක්ම ඔබට මේ අත්දැකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මම කැමති ඒක ගැන චුට්ටක් කතා කරන්න. ඒ කියන්නේ මම අර මුලින් කිව්වාගේ පොහොසත් මනසක් ගොඩනගන එක තමයි මගේ ඉලක්කය. ඒ කියන්නේ කළු අය සුදු කරන්න අඳුරේ ඉන්න ආලෝකයට ගේන්න. ඒක තමයි මගේ ආගමත් එක්කත් ඒක සැසඳෙනවා. නමුත් ඔය මනුෂ්‍යත්වයේ මානුෂික විදිහට බලනකොට
අපි මං ගොඩක් වැඩ කරන්නේ එවැනි මානසික බොහෝ පීඩාවට පත්වෙච්ච පුද්ගලයන් සමග තමයි. සාමාන්‍ය මිනිසුන් කියලා කිව්වත් ඔවුන් තුලත් යම් කිසි මානසික දිළිඳු බවක් තියෙනවා. හැල හැප්පීම් තියෙනවා, මනසේ කඩා වැටිච්ච තැන් තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම මම කියන දෙයක් තමයි ඒක ඇති කරගන්න අපි උසස් විදිහට හිතන්න පුරුදු වෙන්න. උසස් දේවල් නරඹන්න. උසස් දේ කියවන්න. උසස් දේවල් අහන්න. උසස් දේ ලියන්න. හැම එකම උසස් කියන එකට එන්න. අපිට පුළුවන් උගත් නායකයෙක් වෙන්න. ඒ උගත් නායකයා තුළ මානසික දිළිඳුකම තිබුණේ යා උසස් නායකයෙක් වෙන්නේ. එතකොට අපිට සාර්ථක දෙයක් කරන්න බෑ. අපිට ගෙදර පියා හොඳ උගතෙක්, ඔහු හොඳ රැකියාවක් කරන කෙනෙක්. නමුත් ඔහු බීමත් කමින් එහෙම නැත්නම් ඔහුගේ හැසිරීමෙන් ඔහු නිවසේ අනිත් අයගේ මානසිකත්වය බිඳහෙලනවා නම්, ඔහු බිරිඳට හෝ දරුවන්ට හොඳ ආදර්ශයක් නෙමෙයි නම් ඔහුගේ උසස් බවක් නැහැ. ඔහු උගතෙක් හැබැයි. මොකද මම කියන්නේ මනස පොහොසත් නැහැ ඔහුගේ. මනස දිළිඳුයි. අන්නේ දිළිඳු මනස පොහොසත් කරන එක තමයි මම හැමතිස්සෙම කියන්නේ. ලස්සන මනසක් ඇති කරගන්න. හිත ලස්සන කරගන්න. මම කියනවා අපේ හිත කෝපයක් නම් අපි මොනවද මේ කෝප්පෙට දාගන්නේ? අපි දන්නවා මඩවලින් පිරිච්ච කෝප්පයකට අපි ටැප් එකකට ඇල්ලුවොත් වතුර පිරෙද්දි ඒව එද්දි අර මඩ ගිහින් ගිහින් පිරිසිදු වෙනවා. ඒ වගේ අපේ හිත අපිරිසිදු නම් ඒකට හොඳ ඒවා වැටෙන්න ක්‍රමානුකූලව අපි එතනට එනවා. අපි එහෙම හිතන්න ඕනේ. හැමතිස්සෙම අපි හිතන්න ඕනේ. දැන් මම ගොඩක් දරුවන්ටත් කියනවා, තරුණයන්ටත් කියනවා නිදාගන්න ගියාම හිතන්න. අද රාත්‍රියේදී හිතන්න මම අද දවසේදී කොච්චර හොඳ දේවල් කරාද? සතුටු වෙන්න. hina වෙන්න, ඕගලන් සතුටු වෙන්න. හොඳ දේවල් කරා. මතක් කරන්න මම අද දවසේදී මගේ අතින් මොනවද වෙච්ච අතුපසුවීම්? ඒ කියන්නේ මගෙන් සිදුවිය නොයුතු දේ මොනවද සිද්ධ වුනේ? ඒ කියන්නේ හිතලා හෙට දවසේ මම එක කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්න. මට මතකයි මම පුංචි ක්‍රියාකාරකමක් දෙනවා මේ දරුවන්ට. මම දෙනවා මේ බෝල 30ක් තියෙන මේ බෝඩ් එකක් ගිහලා එල්ල ගන්න. හැමදාම නිදා ගන්න ඉස්සෙල්ලා බලන්න අද දවසේ මම හොඳ වැඩ ගොඩක් කරා නම් රතු පාටින් පාට කරන බෝලේ. නරක වැඩ නම් කරේ කළු පාට කරන්න. සමහර ළමයා විශ්වාස කරන්න කළු බෝල 30 එක්ක ගේනවා ඒක. එවන් සන්තෝසයි. ඇත්ත ඒගොල්ලන්ට එතනින් පටන් ගන්න ඇත්ත කියන්න පුරුදු කිරීමෙන් පටන් ගන්නවා. ඉන් පස්සේ රතු බෝල වලට යන්න. අපිට බැහැයි කියලා දෙයක් නැහැ. අපිට එයාට ආදරය තුලින් එයාව වෙනස් කරගන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ අද බහුතරය ආදරය කියන එක දෙන්නේ නැහැ. පන දාගෙන ආදරය ගැන සින්දු කියනවා, ආදරය ගැන කවි ලියනවා, ආදරය ගැන උදේ ඉඳන් රෑ වෙනකන් කතා කරාට ආදරය උතුරා යන්න දෙන්නේ නැහැ. ඒක ආත්මාර්ථකමදී තියාගෙන ඉන්නවා. ආදරය අපි දෙනවා නම් ආදරය මිනිස්සුන්ට යනවා. මේක වෙලා තියෙන්නේ දෙන්නන කඩයක් වුණත් බඩු මුදලාලි දෙන්නේ නැත්නම් මිනිස්සුන්ට බඩු හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ආදරය දෙන්න ඕනේ. නත්තලේදීද ඒක නත්තලේ විතර නෙමෙයි, ඒක හැම ආගමික උත්සවයකදීම ඒ දේ සිදු විය යුතුයි. ඉතින් ඒක නිරන්තරයෙන් අපි ආදරේ අපේ ඕක ඇත්තටම අපින් සල්ලි යන දෙයක්ද? අපිට කෙනෙක් එක්ක අවංකව hina වෙන්න බැයිද? සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ගේ තත්වය මත ඔවුන්ට වඩා පහත් මට්ටමේ ඉන්න කෙනෙක් එක්ක hina වෙන්න කැමති නැහැ. ඔවුන් එක්ක එකට වාඩි වෙන්න කැමති නැහැ. සමහර උත්සවවලදී මම දැකලා තියෙනවා. මේ කලා ක්ෂේත්‍රය තුලත් ඉන්නවා. ඔව් උත්සවවලදී දැකලා තියෙනවා ඒ ටේබල්ස් වෙන් කරන්නේ මේ විදිහට. අර ඒ වගේ කට්ටිය ඒකට අර ඉහළ ටැලන්ටි කට්ටිය එකකට. ඒක අපිත් ඒ කරන පාරද. ඇයි අපිට බැරි ඒගොල්ලන් මික්ස් කරලා දාන්න? ඒක අපේ අතින් නොවිය යුතුයි. මම උත්සාහ කරන්න පුළුවන් තරම් අපේ අතින් ඒ දේ නොවෙන්න. මට මතකයි අදටත් අපි නත්තර මේ දවස් පෞගේ කාලේ නම් ඒ දේ සිද්ධ වුණේ නැහැ මේ තිබුච්ච මේ වාතාවරණේ. අපි සාමාන්‍යයෙන් නත්තලට ආරාධනා කරන්නේ වැඩිය නිතර අපේ නිවසට එන අයට නෙමෙයි. වෙනත් අපිට මුණ ගැහෙන්නේ නැති සාමාන්‍ය වැඩි ආරාධනාවක් නොලැබෙයි කියලා හිතන කෙනෙකුට මම ආරාධනා කරනවා. අපි ඕනක සතුටු වෙනවා. එදා දවසේ මහ ලොකු දෙයක් අපිට බෙදා ගන්න නැහැ. දැන් අපි දන්නවා ඔය නත්තලේදී හැම සංකේතයකින්ම අපිට කියලා දීලා තියෙන්නේ ඒ දේනේ. දැන් නත්තල් ගහ ගත්තොත් එහෙම නත්තල් ගහේ අද අපි ඔය සරුව පිත්තල එල්ලුවට මුල් කාලේදී තිබුණේ අපි පොඩි කාලේ තිබුණේ සරුව පිත්තල නෙමෙයි. ඒ අතරේ තෑගි තිබුණා.
අපි කොයි හරි නෑදෑ ගෙදරට ගියාම යන්න ලංවුණාම නත්තල් ගහෙන් තෑග්ගක් හදලා අපි දෙන්න. ඉතින් අපිත් පොඩි කාලේ හරි ආසාවෙන් ඉන්නේ යන්න ලං වෙනකොට දැන් නත්තල් ගහෙන් තෑග්ග මේ පෙට්ටිය මට දෙයි කියලා හරි පොඩි තෘප්තියක් තියෙනවා. දැන් එහෙම තෑගි ඉල්ලන්නේ නැහැ ඒකේ. දැන් ඉල්ලන්නේ ඔක්කොම විසිතුරු දේවල්. ඒක ඉවරුණාට පස්සේ පෙට්ටි එක දාලා ඒක අරන් තියනවා. ඉන් පස්සේ ඉතින් ආයෙත් ඊළඟ අවුරුද්ද තමයි නත්තල් ගහ එන්නේ. ඉතින් නත්තලේ සංකේත වලින් දුන්න දේ අපේ අතින් ගිලිහීගෙන යනවා. ඇත්තටම නත්තල් සුබ පැතුම් පතක් අපේ එද්දි අපි ඒක කවර ගලලා කියවද්දි එන තෘප්තිය අපේ SMS එකකින් හැපි ක්‍රිස්මස් කියලා එන එකට වඩා බොහෝමයක් වැඩි. දැන් ඒක දැන් මේ ළඟදී මම දැක්කා මේ නත්තලට මොනවද තාත්තට දුන්නේ. මම තාත්තට කාර් එකක් දුන්නා. ඉතින් කාර් එකකට මේ SMS එකකින් කාර් එකක් යවලා තියෙන්නේ. දැන් දෙන්න හරි ලේසි. අපි SMS වලින් කේක් යවනවා, කාර්ද, මුතු මැණික් ඕන එකක් අපි WhatsApp කරලා යවනටක් කරලා ක්‍රිස්මස් වලට. ඒක නෙමෙයි අපි දැන් එතනට ඇවිල්ලා අපිට එතනින් ආයේ පස්සට යන්න බෑ. දැන් මං කිව්වොත් එහෙම ඕනේ නැහැ. ඔය මීඩියා අපිට එහෙම කියන්න බෑ. දැන් අපි එතනට ඇවිල්ලා ඉවරයි. නමුත් අපි එතනිනුත් ඊට වඩා අර්ථාන්විත දෙයකට අපි යොමු වෙන්නේ කොහොමද කියලා තමයි අපි හිතන්න ඕනේ. ඒක මං කිව්වේ අර අපේ ආදරය අපි මිනිස්සුන්ට අපි අපේ අතින් උතුරායන් දෙනවා නම් උතුරන්න දෙනවා නම් අපිට ඒ සමාජයක් ගොඩනගන්න පුළුවන්. ඉතින් අද ඒ ආදරය කියන එක ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. මිනිස්සුන් අතර තියෙන අර තණ්හාවද මොකක්ද කියලා මම දන්නේ මේ අර මූණට විතරයි. ආය මොහොතක් ගියාට පස්සේ ආදරය කියන එක නැහැ. සමහර වෙලට අපිට සමහර අය මුණ ගැහෙන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා. දැන් මම දන්නවා සමහර මිතුරන් ඉන්නවා මට වුණ අවුරුදු කාලකට මුණ ගැහෙනවා ඊට පසු කාලයකට තමයි මුණ ගැහෙන්නේ. ඒත් අපි මුණ ගැහුණාම අර කලින් තිබිච්ච බැඳීම එහෙම තියෙනවා. ඒ මොකද අපි අපේ අතරේ අපි ආශ්‍රය කරලා තියෙන්නේ එහෙම නැත්නම් වාසියකටවත් එහෙම නැත්නම් ඔහුගෙන් අපිට මොනවක් දෙයක් ලබා ගන්නවත් මගෙන් ඔහු ලබා ගන්නත් නෙමෙයි අපි අතර තියෙන සුහදත්ව නිසා. අතට මාත් එක්ක හොඳ මිතුරු සමාජයක් ඉන්න මේ අපි මේ කතා කරන දේවල් නිසා. මං හිතන්නේ වටිනා අදහස් අර මං කලින් කිව්වා වගේම අර නත්තල කියන දේ කිතුණුවන්ට ආගමික වශයෙන් වැදගත් වෙනවා. නමුත් මං හිතනවා සමස්ත රටවැසියන්ට සමස්ත ලෝකවාසීන්ට මේ නත්තලේ පණිවිඩය තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද කියන එක. ඉතින් උදායිරේ සහෘදයා අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබ බොහෝ කාරණා පිළිබඳව මතු කළා. මේ නත්තල වෙනුවෙන් මිනිස්සු හිතන පතන විදිය වෙනස් වෙන්නට ඕනි කියන කාරණාව අපිට ගීතයක් අහන්නත් තියෙනවා. නමුත් අවසාන වශයෙන් නත්තල සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලෝකවාසීන්ට රටවාසීන්ට කිතුණු බැතිමතුන්ට ඔබේ පණිවිඩය කියන්න. ඇත්තටම නත්තල කියලා අපි බොහෝම ලේසියෙන්ම කිව්වොත් ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිනය. ඔබ දන්නවනේ අපේ කාගේ බර්ත්ඩේ එකකට උපන්දිනයකට අපිට එන්න කිව්වොත් අපි අර තෑග්ගක් අරන් යනවා. දොවා මට කිව්වොත් වගේ බර්ත්ඩේ එකට එන්න කියලා මාත් වනවන එන්නේ නැහනේ. මොකක් හරි තෑග්ගක් අරගෙන යනවා. කවුද ක්‍රිස්තුස් වහන්සේගේ බර්ත්ඩේට උන්වහන්සේගේ උපන්දිනයට තෑග්ගක් සූදානම් කරගත්තේ? මම කියනවා මේ නත්තලේදී ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිනයට ත්‍යාගයක් සූදානම් කරගන්න. මන්ද ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා මං වෙනුවෙන් ඉතාමත්ම පුංචි මිනිහෙක්ට උඹ යම් කිසි දෙයක් කරොත් ඒක මට කරා වගේ. ඉතින් එහෙනම් අපිට පුළුවන් උන්වහන්සේට සූදානම් කරපු තෑග්ග ඒ වගේ යම් කිසි තෑග්ගක් අවශ්‍යයි. ඒ කෙනාට අසරණ වෙලා ඉන්නවන කෙනෙක් හෝ යම් කිසි අවශ්‍යතාවකින් ඉන්න කෙනෙක්ව පුංචි දෙයක්. ඒක මට මගේ හැකියාව අනුව පුංචි තෑග්ගක් ඔබ සූදානම් කරගන්න. ඒක නත්තල් දවසේදී ඔබ ක්‍රිස්තුස් වහන්සේට සිහි කරලා දෙන්න. ඒක ආගම් ભેදයක් නෑ. මොන ආගමක කෙනෙකුට උනත් ඒක දෙන්න පුළුවන්. අනිත් එක ආගමික සාමූහිකත්වය කියන්නේ මේ රටේ ඇති වෙන්න ඕන දෙයක්. ඇත්තටම මම කියන්න ආසාවෙන් හිටියේ එකසරයක් නත්තලට මම එල්ලුවේ වෙසක් කූඩු. වෙසක් වලට හදන මම දන්නා මම ඒ දර්ශනයට හරි ආසයි. වෙසක් කූඩුවේ තියෙන ඒ පහන්කමට මට හරි ආසයි. මට හිතුණා නත්තලෙදිත් ඇයි අපිට මේ පහන් මම වෙසක් කූඩුව එල්ලුවා. මට මතකයි පාරේ ළමයි වගේක් යනකොට කියනවා මේ ගෙදර ඉන්න කාට පිස්සුද දන්නේ නැහැ වෙසක් කූඩුව එල්ලලා නත්තලට කියලා කිව්වා. ඉතින් මට hina ගියා. මට සතුටක් ඇති වුණා. වෙසක් කූඩු කියලානේ කිව්වේ. දෙක වෙසක් කූඩු එක නත්තල් කූඩු. හැබැයි ඒ ආකෘතියත් එක්ක අපිට බැඳී මම දන්නවා සමහර බෞද්ධ මගේ යාළුවෝ නත්තල් කරස් හදනවා. අපි වෙසක් වලට කූඩු එල්ලනවා.
ඒ ආගමික සාමූහිකත්වයේ ආදරය කියන එක තමයි මම හිතන්නේ දකින්නේ. මපෙන් ඒ ආදරය හැම කෙනෙකුටම ආගම් ભેදකින් තොරව ගලා යනවා නම් ඒක තමයි මගේ සතුට පෞද්ගලිකව. ඉතින් අර තෑග්ගත් සූදානම් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි ගීතයකට යමු. මේ ගීතය ගොඩක් පැරණි ගීතයක්. මේ කලකට පෙරේ එක ඉංග්ලිෂ් එකක්. පුළුවන් උතින් භාෂා දෙකකින්ම අපි ගායනා කරන්න බලමු. හොඳයි. එහෙමනම් මේ වෙනුවෙන් අවස්ථාව උදා කරගනිමින් අපි උදායිරේ සහෘදය අවසන් කරනවා. බොහොම ස්තුතියි. අද අපේ වැඩසටහන සහභාගී වුණාට සහ මේ උදාවන නත්තල සාමය සතුට රැඳුණු වාසනාවන්ත සුබ නත්තලක් වෙන්න. ඒ වගේම නිෂ්පාදකතුමා ඇතුළු චරණ රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා ආරාධනා කිරීම ගැන. ඔබටත් මේට සහභාගී වෙච්ච හැම කැමරා ශිල්පී සිටමාව වේශ නිරූපණය කරපු හැම කෙනා දක්වා හැම කෙනෙක්ටම සුබ නත්තලක් වේවා. සාමය උදා වේවා. ඔබගේ හිත පොහොසත් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි. එහෙමනම් අපි ලකිදේව මහත්මයාගේ ගීතයත් එක්ක උදායිරේ සහෘදය මේ විදිහට අවසන් කරනවා. කලකට පෙර බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි කව මඩුවේ උඳුවක් මාසේ සීතල දවසක මැදියම් රෑයාමේ දෙව් මව්තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ කලකට පෙර බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ Long time ago in Bethlehem, so the Holy Bible says, Mary's boy child, Jesus Christ, was born on Christmas Day. Hark thou hear the angels sing, a new king born today. That man will live forevermore because of Christmas Day. Now Joseph and his wife Mary came to Bethlehem that night. So don't hold place to be her child, not a single room was inside. And then they found a little nook in a stable not for long. And in a manger cold and dark, Mary's little boy was born. Hark thou hear the angels sing, a new king born today. That man will live forevermore because of Christmas Day. Trumpet sounds and angels sing, oh listen to what they say. That man will live forevermore because of Christmas Day. කලකට පෙර බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ